අපි වෙමු සීලක බොදු දරුවෝ. තෙරුවන් සරණයි. ආදරණීය දුවදරුවනි, DP Education සත්කාරක අධ්‍යාපන නාලිකාව තුලින් දුවදරුවනුත් මමත් අද මුණ ගැහෙනවා බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අදාළ විෂය කාණ්ඩයක් වන බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය කියන පාඩම් මාලාව යටතේ, කියන්නේ විෂය කාණ්ඩය යටතේ පාඩම් කිහිපයක් සාකච්ඡා කරනවා. ඒ අතුරින් මේ වන විට අපි පාඩම් කිහිපයක් බොහෝ ප්‍රමාණයක් සාකච්ඡා කළා අවසానයි. අවසාන වරට අපි සාකච්ඡා කරමින් පවතින්නේ ලක්දිව නිකාය ભેදය. අපි දන්නවා අපේ සමාජය තුළ කුල ભેදය, ಜಾති ભેද, ආගම් ભેද කියන නොඑක් ભેද බින්නතාවන් තියෙනවා. විශේෂයෙන්ම කුල ભેදය කියන එක. ඒ වගේමයි බෞද්ධ ආගම තුලත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු වසර 100ක් ගියයින් පසු දෙවන ධර්ම සංගායනා පැවැත්වෙනවා. එහිදී විවිධ ආගමික මතදරුව භික්ෂූන් කොට්ටාස දෙකකට බෙදෙනවයි කියලා අපි සාකච්ඡා කරා. ඒ තමයි ථේරවාදී හා මහායාන කියලා. අන්න එයින් පටන් ගත්ත බෙහෙද බින්නතාව ලංකාවට ථේරවාදී බුදුදහම මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිස ලංකාවට ථේරවාදී බුදුදහම රැගෙන ඒමත් සමග වසර 300ක් මෙන්න මේ කියන නිර්මල බුදුදහම අඛණ්ඩව ලංකාවේ පවත්වාගෙන ආවා. මුල්වරට ලංකාවේ අන්න ඒ කියන නිර්මල බුදුදහම බෙදීමකට ලක්වීම ආරම්භ වෙනවා වලගම්බා රජතුමාගේ කාලයේදී. ඒකට හේතුව දූදරුවන් මම සාකච්ඡා කරා. දූදරුවන්ට මතකයි වලගම්බා රජතුමාට මුහුණ දීමට සිදු අභියෝග පිළිබඳව අපි සාකච්ඡා කරා. ජෛන බ්‍රාහ්මණ ආගමික නිකායිකයින්ගේ රාජ්‍ය ආක්‍රමණය. ඒ අතරින් තිස්ස අභය උතර කියන නායකයින් එල්ල කර අභියෝගය. ඒ වගේමයි රුහුණේ නකුලගමේ ජීවත් වූ තිස්ස නම් නැත්නම් ටීය නම් බ්‍රාහ්මණයා කරන ලද ආක්‍රමණය. ආක්‍රමණ එකක් නෙවෙයි, ඔහු කිහිප විටක්ම රාජ්‍ය ආක්‍රමණය කරයි කියලා සම්මෝහ විනෝදනී කියන ග්‍රන්ථය සාක්ෂි සැපයුවා. එයින් පසු ද්‍රවිඩ නායකයින් 7 දෙනෙක් මෙන්න මේ රාජ්‍ය ආක්‍රමණය කරා. පුලහත්ත, බාහිය, පිලේමාර, පණයමාර, දාටිය කියන නම් වලින් ඔවුන් හඳුනා ගන්නවා. මෙන්න මේ ආක්‍රමණ 3ට, මෙන්න මේ අභියෝග 3ට මුහුණ දීමට සිදු වුණා වලගම්බා රජතුමාට. මෙන්න මේ අභියෝග 3ට මුහුණ දෙමින් අවසානයේ අර සොලීන්ට බය පලා යන අවස්ථාවේදී තමාට රැකවරණය දුන් කුපික්කුලතිස්ස ස්වාමින් වහන්සේට නැත්නම් එම භික්ෂුවට සොලින්ගේ නිගණ්ඨාරාමයේ තිබුණු ස්ථානය බිමට සමතලා කොට එහි ඉදිගන්නවා අබේගිරිය ආරාමය. එන්නේ අබේගිරිය ආරාමය තමන්ට විපත් අවස්ථාවේදී පිහිට වුණු කුපික්කුලතිස්ස හිමියන්ට පෞද්ගලිකව පූජා කරනවා මෙම රජතුමා. මේ තමයි ලංකාවේ ප්‍රථම පෞද්ගලික ආරාම පූජාව. මෙන්න මේ ආකාරයට අපි මේ පාඩමේ මේ කියන කරුණු සාකච්ඡා කළ නිසා අපි මේ පිළිබඳව නැවත වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. අවසානයේදී පාඩම පිළිබඳ සමාලෝචනයේදී මෙන්න මේ කියන කරුණු නැවත සිහිපත් කරනවා. එම නිසා මේ පාඩම අපි මුලින් දුවදරුවන්ට මතකයි අනුමාතෘකා කිහිපයක් යටතේ අපි කොටස් කරගත්තා. ඒ කොටස් කරගන්න හේතුව තමයි දරුවනි මෙන්න මේ පාඩම
පියවරෙන් පියවර අධ්‍යයනය කරගෙන යනකොට දුවදරුවන්ට කරුණු මතක තබා ගැනීම පහසු වෙනවා. ඒ යටතේ දුවදරුවන්ට මතකයි මුලින්ම අපි සාකච්ඡා කළා බැමිණිතියා සාය කියන වලගම්බා රජතුමාගේ කාලේ ආපු දරුණු වසංගතය. එන්නේ වසංගතයෙන් ආරම්භ වෙච්ච ඒකත් මෙම රජතුමාගේ පාලන කාලේ මෙතුමාට මුහුණ දීමට සිදු වූ දරුණු අභියෝගයක්. ප්‍රබල අභියෝගයක්. මෙන්න මේ අර ආක්‍රමණ තුන වගේම ස්වභාව ධර්මයා විසින් ඇති කරන ලද මෙන්න මේ බැමිණිතියා සාය කියන නියන් සහගත తত্ত্বය නිසා රටේ විශාල ජනතාවක් භික්ෂුන් වහන්සේලා ජනතාව බහුතරයක් දෙනා දැඩි අපහසුතාවයට දුක් කරදරවලට මුහුණ පෑවා. ඒ නිසා තමයි සමහර භික්ෂුන් වහන්සේලා දඹදිවට වැඩම කරා. සමහර භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා 24000ක් අපවත් වුණා. ඒ වගේම සමහර භික්ෂුන් වහන්සේලා බොහෝම කර්කශ ජීවිතයක් ගත කරා. කර්කශ ජීවිතයක් ගත කරන අවස්ථාවේදී උනත් උන්වහන්සේලා ශරීර ශක්තියෙන් හීන වුණත් මානසික ශක්තිය ශක්තිමත් කර ගනිමින් සජ්ජායනා කරන්න බැරි වුණු ත්‍රිපිටක ධර්මය කනින් කනට කොඳුරමින් වාචෝද්ගතව කටපාඩම් කරගත්ත අනිත් පරම්පරාවට දායාද කිරීම සඳහා වලගම්බා රජතුමාගේ පාලන කාලය ශ්‍රී ලංකා රාජ්‍ය අවදිවල එක්තරා සන්ධිස්ථාන අවධියක්. වලගම්බා රජතුමාගේ කාලයේදී තමයි දුවදරුවනි ප්‍රථම වරට භික්ෂුන් වහන්සේලා උදෙසා පෞද්ගලික ආරාම පූජාවක් සිදු වෙන්නේ. ඒ වගේමයි අනිත් කාරණේ තමයි මෙච්චර කාලයක් වාචෝද්ගතව එහෙම නැත්නම් කටපාඩමින් පවත්වාගෙන සූත්‍ර විනය අභිධර්මය කියන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන්නේ. ඒ වගේම තමයි මින් අපිට දැන් තේරෙනවා මෙම රජතුමාගේ කාලයේදී සාධනීය දේවල් මෙන්ම නිෂේධනීය කාර්යනුත් සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් අද අපි පාඩම ආරම්භ කරනවා ස්වාධීන මධ්‍යස්ථානය. අපි දන්නවා මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට බුදුදහම රැගෙනීම සමගම ස්ථාපිත වුණු භික්ෂු මූලස්ථානය තමයි මහා විහාරය. මහා විහාරය කේන්ද්‍ර කරගෙන තමයි භික්ෂුන් වහන්සේලා ධර්ම ප්‍රචාරක කටයුතු වල යෙදුනේ. නමුත් අර වලගම්බා රජතුමාට ආපදාපන්න අවස්ථාවේදී පෞද්ගලික ආරක්ෂාව, ආහාර පාන, රැකවරණය සියලු දේවල් ලබා දුන්න කුපික්කුලතිස්ස හාමුදුරන් වහන්සේට මෙන්න මේ අභයගිරි කියන ආරාමය පූජා කිරීම සමග මහා විහාරයට ප්‍රතිපක්ෂ තවත් පාර්ශ්වයක් බිහි වෙනවා. ඒ තමයි දරුවනි අභයගිරිය. අභයගිරිය බිහිවීම සමග අභයගිරි විහාරයට පක්ෂපාතී වූ මහා විහාරක භික්ෂූන් ක්‍රමක්‍රමයෙන් අභයගිරියට පැමිණෙන්න ගන්නවා. අභයගිරිය පසු කාලීනව ප්‍රධාන බෞද්ධ මූලස්ථානයක් බවට පත් වෙනවා. ඒ වගේමයි විවිධ දේශාන්තර භික්ෂූන් වහන්සේලාට ධර්ම ප්‍රචාරක කටයුතු වලදී මෙරටට පැමිණ නවාතැන් ගැනීම සඳහා ප්‍රධාන නවාතැන් ස්ථානයක් තමයි අභයගිරිය කියන්නේ. අභයගිරිය කියන බෞද්ධ මධ්‍යස්ථානය ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් වූ ආයතනයක්. ඒ බවට සාක්ෂි තමයි ගිනිකොන දිග ආසියාවේ ජාවා රටේ අභයගිරියේ ශාඛාවක් පිහිටලා තියෙනවා. ඒ වගේමයි දේශාටනයේ පුරෝගාමී වූ චීන ජාතික පාහියන් හිමියන් ලංකාවට ඇවිත් අවුරුදු 2ක් වැඩ වාසය කරේ අභයගිරිය. එහෙමනම් එන්නේ කරුණු දෙස බලන විට අපිට මේ අභයගිරිය කියන්නේ මහා විහාරයට
විරුද්ධව බිහි වුණු ප්‍රධාන ආගමික මූලස්ථානයක්. නමුත් අපි තේරුම් ගත යුතු ප්‍රධාන කාරණේ තමයි දරුවනි, මුල් කාලයේදී මහා විහාරය තේරවාදී බුද්ධ ධර්මයේ මූලස්ථානයක් වුණා වගේම අබේගිරිය කියලා වෙනම බෙදී ගියාට අබේගිරිය භික්ෂුන් වහන්සේලා අනුගමනය කරේ තේරවාදී බුදුදහම. පසු කාලීනව මහායානික අදහස්, වෛතුල්‍යවාදී අදහස් වලින් පෝෂණය වෙන්න ගත්තා අබේගිරිය. එක එක රාජ්‍ය අවදිවලදී වැඩි අඩු වශයෙන් මෙන්න මේ කියන මහායානික අදහස් ලංකාවේ ව්‍යාප්ත වෙන්න ගත්තා. එහෙමනම් අද පාඩමේ අනුමාතෘකාව තමයි දරුවනි ස්වාධීන මධ්‍යස්ථානය. ඒ කියන්නේ මහා විහාරයෙන් වෙන් වෙලා වෙනම ස්වාධීන ආයතනයක් බවට පත්වෙච්ච අබේගිරිය ස්වාධීන මධ්‍යස්ථානයක් වශයෙන් ඉන්පසුව ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඉන්දියාවේ සිට පැමිණි වජ්ජිපුත්තක නිකායේ ධම්මරුචි හිමියන්ගේ අදහස් අබේගිරි වාසී භික්ෂුන් වහන්සේ පිළිගත් බව බොහෝ ඉතිහාස විචාරකයන්ගේ මතය වී ඇත. එහෙනම් ඉන්දියාවේ සිට පැමිණි වජ්ජිපුත්තක නිකායට අයත් ධම්මරුචි හිමියන්ගේ අදහස් අබේගිරි වාසී භික්ෂූන් පිළිගත් බව ඉතිහාසඥයින් ඉතිහාස විචාරකයන්ගේ මතය වෙලා තියෙනවා. එහෙමනම් ඉන්දියාවේ සිට පැමිණි වජ්ජිපුත්තක නිකායේ ධම්මරුචි හිමියන්ගේ අදහස් අබේගිරි වාසී භික්ෂුන් වහන්සේ පිළිගත් බව බොහෝ ඉතිහාස විචාරකයන්ගේ මතය වී ඇත. ආරම්භක අවස්ථාවේ සිටම මහා විහාරික භික්ෂූහු වෛතුල්‍යවාදයට විරුද්ධව දැඩි ව්‍යාපාරයක් ගෙන ගියහ. දැන් ඉන්දියාවේ සිට පැමිණි වජ්ජිපුත්තක නිකායට අයත් ධම්මරුචි කියන හිමියන්ගේ අදහස් අබේගිරි වාසී භික්ෂූන් බොහෝ සෙයින් පිළිගත්තයි කියලා ඉතිහාසඥයින් දක්වනවා. නමුත් වෛතුල්‍යවාදයට එරෙහිව මහා විහාරික භික්ෂූන් දැඩි විරෝධයක් මුල් කාලයේ සිටම එල්ල කළා තියෙනවා. වෛතුල්‍යවාදයට එරෙහිව දැඩි විරෝධයක් මුල් කාලයේ සිටම මහා විහාරික භික්ෂූන් එල්ල කළා තියෙනවා. වෛතුල්‍යවාදය මොකක්ද කියන එක අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. එතකොට දරුවන්ට තේරෙයි වෛතුල්‍යවාදී කියන්නේ කුමන ආකාරයේ ධර්ම මාර්ගයක්ද කියලා. එසේ වුවද අබේගිරිකයන්ට විරුද්ධව මතවාදී අරගලමය ව්‍යාපාරයක් ආරම්භ කළ බවක් දක්නට නොලැබේ. මේ නිසා ධම්මරුචිවාදය මහා විහාරයට එතරම් අභිමත වී යයි සිතිය නොහැකිය. එහෙනම් ධම්මරුචිවාදය මහා විහාරයට එච්චර අභිමතයයි සිතන්න බෑ. එහෙමනම් මෙතනින් කියනවා දරුවනේ ඉන්දියාවේ සිට පැමිණි වජ්ජිපුත්තක නිකායට අයත් ධම්මරුචි හිමියන්ගේ අදහස් අබේගිරි වාසී භික්ෂූන් බොහෝ දුරට පිළිගත්තා. නමුත් මහා විහාරක භික්ෂූන්ගේ දැඩි විවේචනයක් එල්ල වුණා මුල් කාලයේ සිටම වෛතුල්‍යවාදයට එරෙහිව. එසේ වුවත් අබේගිරියට විරුද්ධව මතවාදීමය අරගලමය ව්‍යාපාරයක් ආරම්භ කළ බවක් දකින්න ලැබෙන්නේ නැහැ. ධම්මරුචිවාදය මහා විහාරයට එච්චර බලපෑමක් ඇති කරන්න සමත් වෙච්ච නැති නිසා වෙන්න ඇති මතවාදීමය අරගලයක් අබේගිරියට විරුද්ධව මහා විහාරයෙන් පැන නගින්න නැත්තේ. වජ්ජිපුත්තකයෝ තේරවාදයේම අනුනිකායිකයෝය. එහෙනම්
වජ්ජිපුත්තක කියන්නේ තේරවාදයේ අනුනිකායක්. වජ්ජිපුත්‍රක කියන්නේ තේරවාදයේ අනුනිකාය. සම්මිතියෝද ඔවුන්ගේ ශාඛාවක අය වෙති. එහෙමනම් මේ සම්මිතියෝද ඔවුන්ගේ ශාඛාවක අය වෙති. මේ නිකාය දෙකම පුද්ගලවාදීන් බව කතාවත්තුප්පකරණයේ දැක්වේ. එහෙනම් වජ්ජිපුත්තක හා සම්මිතිය කියන දෙකම පුද්ගලවාදීන් බව කතාවත්තුප්පකරණයේ සඳහන් වෙනවා. මේ නිකාය දෙකම පුද්ගලවාදීන් බව කතාවත්තුප්පකරණෙහි දැක්වේ. එහෙත් ධම්මරුචි නිකාය පුද්ගලවාදය පිළිගත් බවට සාධක නැත. එහෙනම් මෙන්න මේ නිකා දෙකම පුද්ගලවාදය පිළිගත්තයි කියලා කතාවත්තුප්පකරණයේ සඳහන් වෙනවා. නමුත් ධම්මරුචි නිකාය පුද්ගලවාදය පිළිගත් බවට සාධක හමු වෙන්නේ නැහැ. විසුද්ධිමග්ග ටීකාව ආදීෙහි අබේගිරික මත ලෙස දැක්වෙන අදහස් තේරවාදය හා කෙලින්න ප්‍රතිපක්ෂ වන ඒවා නොව විස්තර වශයෙන් සුළු සුළු වෙනස්කම් ඇති කරුණුය. බලන්න විසුද්ධිමග්ග ටීකාව ආදීෙහි අබේගිරික මත ලෙස දැක්වෙන අදහස් තේරවාදය හා කෙලින්ම ප්‍රතිපක්ෂ වන ඒවා නොව සුළු සුළු වෙනස්කම් ඇති කරුණුය. එහෙනම් විසුද්ධිමග්ග ටීකාවේ දැක්වෙන අන්දමට අබේගිරික මත ලෙස දැක්වෙන අදහස් තේරවාදයට පරස්පර විරෝධී නැහැ. නමුත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මේ නිසා පුළුල් වශයෙන් සලකන කල අබේගිරිකයෝ ශ්‍රාවක යානීන් වශයෙන්ම සැලකිය යුතු වේ. එහෙනම් බොහෝ උගත්තු අබේගිරිය ලක්දිව මහායාන බුදු සමයේ මූලස්ථානය වී යයි උපකල්පනය කොට විස්තර කරති. සමහර උගත්තු අබේගිරිය තමයි මහා කියන්නේ තේරවාදයේ මූලස්ථානය මහා විහාරය, මහායානයේ මූලස්ථානය අබේගිරිය කියලා බොහෝ උගත්තු හඳුන්වන්න උත්සාහ කරාට දරුවනි මෙය මුළුමනින්ම වැරදි සහගතය. අබේගිරිය දාර්ශනික මතවාද විවෘතව සාකච්ඡා කළ මධ්‍යස්ථානයක් වුවද තේරීය සම්ප්‍රදාය පිළිගත් මූලධර්ම වලින් පිටපැන අමුතු දර්ශනයක් ඉදිරිපත් නොකළේය. එහෙනම් අබේගිරිය කියන්නේ ආගම පිළිබඳ දාර්ශනික මතවාදවලට තෝතැන්නක් වුණා මිස තේරවාදී බුදුදහමෙන් එපිට දර්ශනයක් ඉදිරිපත් කරන්න ගියේ නැහැ. බලමු මේ කරුණ ටික නැවත. වජ්ජිපුත්‍රකයෝ තේරවාදයේම අනුනිකායිකයෝය. සම්මිතියෝද ඔවුන්ගේ ශාඛාවක අය වෙති. මේ නිකාය දෙකම පුද්ගලවාදීන් බව කතාවත්තුප්පකරණයෙහි දැක්වේ. එහෙත් ධම්මරුචි නිකාය පුද්ගලවාදය පිළිගත් බවට සාධක නැත. විසුද්ධිමග්ග ටීකාව ආදීෙහි අබේගිරික මත ලෙස දැක්වෙන අදහස් තේරවාදය හා කෙලින්ම ප්‍රතිපක්ෂ වන ඒවා නොව විස්තර වශයෙන් සුළු සුළු වෙනස්කම් ඇති කරුණිය. එහෙනම් අබේගිරිකයන්ගේ අදහස් තේරවාදයට විරුද්ධ අදහස් නෙවෙයි. තේරවාදයේ තියෙන කරුණු වලට වඩා පොඩි පොඩි වෙනස්කම් සහිත උනාට පරස්පර විරෝධී නොවන බව තමයි මෙතනදී කියන්නේ. මේ නිසා පුළුල් වශයෙන් සලකන කල
අබේගිරිකයෝ ශ්‍රාවකයානීන් වශයෙන්ම සැලකිය යුතු වේ. බොහෝ උගත්තු අබේගිරිය ලක්දිව මහායාන බුදු සමයේ මූලස්ථානයේයි ප්‍රකාශ කළහ. මෙන්න මේ බොහෝ උගත්තු සඳහන් කරනවා අබේගිරිය තමයි මහායාන දහමේ මූලස්ථානය. මෙන්න මේ කියන කතාව සම්පූර්ණයෙන් අසත්‍ය කතාවක්. ඒ මොකද අබේගිරිය දාර්ශනික මතවාද විවෘතව සාකච්ඡා කළ මධ්‍යස්ථානයක් වුවද තේරීය සම්ප්‍රදාය පිළිගත් මූලධර්ම වලින් පිටපැන අමුතු දර්ශනයක් ඉදිරිපත් නොකළේය. එහෙනම් අබේගිරිය කියන්නේ මහායානික අදහස් දරන ස්ථානයක් නෙවෙයි. අබේගිරිය කියන්නේ දාර්ශනික මතවාදවලට තෝතැන්නක් වුණා මිස තේරීය සම්ප්‍රදායෙන් පිටපැන්න දහමක් ඉදිරිපත් කරපු ස්ථානයක් නොවන වගේ. එහෙනම් අබේගිරිය කියන්නේ මහා විහාරයෙන් වෙනස්ව අබේගිරිය බිහි වුණාට අබේගිරිය මුල් කාලේ තේරවාදී බුදුදහම ඇදහුව බවට තමයි සාධක ලැබෙන්නේ. වජ්ජපුත්‍රක යන වචනය භාවිතා කළද එම ප්‍රයෝගය ඇත්තටම යථා තත්ත්වයට අනුරූපදයි ප්‍රශ්න කිරීමට ඉඩ තිබේ. බලන්න වජ්ජපුත්‍රක යන වචනය භාවිතා කළද එම ප්‍රයෝගය ඇත්තටම යථා තත්ත්වයට අනුරූපදයි ප්‍රශ්න කිරීමට ඉඩ තිබේ. දැන් අබේගිරිය වජ්ජපුත්‍රක කියලා හැඳින්වුවාට අපි දන්නවා අබේගිරිය තේරවාදී බුදුදහමේ මූලස්ථානයක් වුණානේ. එහෙනම් එම ප්‍රයෝගය ඇත්තටම යථා තත්ත්වයට අනුරූපදයි ප්‍රශ්න කිරීමට ඉඩ තිබේ. වෛතුල්‍ය යන වචනය මෙන්ම වජ්ජපුත්‍රක යන්නද ලක්දිව උගතුන් පිළිකුලෙන් යෙදූ වචනයක්ම බව පැහැදිලිය. එහෙනම් වෛතුල්‍ය කියන වචනයත් වජ්ජපුත්‍රක කියන වචනයත් මෙරට උගතුන් දැඩි පිළිකුල් සහගතව භාවිතා කළ වචනයක්. ඇයි ඒ ස්වකීය ප්‍රතිපාක්ෂිකයන්ට නිගා පිණිස මහා විහාරිකයන් යෙදුවකයි සිටිය හැකිය. එහෙනම් අබේගිරියට මහා විහාරයට විරුද්ධ වන අබේගිරිය බිහි වෙන්නේ අන්න ඒ නිසා ස්වකීය ප්‍රතිපාක්ෂිකයන්ට නිග්‍රහ පිණිස මහා විහාරකින් යෙදුවකයි සිටිය හැක. එහෙනම් අබේගිරි කියන්නේ හැදින්වා වෛතුල්‍යවාදීන් වජ්ජපුත්‍රකවාදීන් කියලා. නමුත් මෙහි තියෙන දහමත් එක්ක මොවුන් අනුගමනය කරන දහමත් එක්ක එසේ භාවිතා කිරීම ලොකු ගැටලුවක්. එතකොට මෙතනදී කියනවා අර තමන්ගෙන් වෙන් වෙලා ගිය භික්ෂු කණ්ඩායමට නිග්‍රහ පිණිස මහා විහාරිකයන් මෙන්න මේ වචන භාවිතා කරන්න ඇති කියලා හිතන්න පුළුවන් කියන එක තමයි මෙතනදී කියන්නේ. දැන් මතවාද. දැන් අපි ස්වාධීන මධ්‍යස්ථානයක් මුලින්ම මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් භික්ෂු ශාසනය ව්‍යාප්ත වෙන්න ගත්තා. පසු කාලීනව අබේගිරි ආරාම පූජාව සමග කුපික්කුලතිස්ස මහා ස්වාමින් වහන්සේට ඒ පූජා කිරීම සමග අබේගිරිය නමින් තවත් ආගමික මධ්‍යස්ථානයක් බිහි වෙනවා. පසුව අබේගිරිය වෙනම ස්වාධීන ආගමික මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එතකොට අපිට මේ දෙක දිහා බලනකොට දරුවන්ට දැන් පැහැදිලි වෙනවා මහා විහාරය කියන්නේ සාම්ප්‍රදායික ආයතනයක්. ඒකේ අර ගතික ලක්ෂණ අඩුයි. වෙනස් වෙන සමාජ සමග වෙනස් වීම වලට භාජනය වීමක් මහා විහාරයෙන් අපිට අපේක්ෂා කරන්න බෑ. එහි දෙයක් සිද්ධ වුණේ නැහැ. නමුත් අර අබේගිරිය කියන එක ටිකක් රැඩිකල්. මහා විහාරයට වඩා මහා විහාරයේ සාම්ප්‍රදායිකයි. අබේගිරිය කියන එක ආයතනය ටිකක් රැඩිකල්. රැඩිකල් කියන්නේ විදේශීය භික්ෂූන්ට විවිධ දාර්ශනික අදහස් දරන බෞද්ධයන්ට භික්ෂුන් වහන්සේලාට තෝතැන්නක් බවට පත් වෙනවා අබේගිරිය කියන ආගමික මධ්‍යස්ථානය. ඊළඟට අපි කතා කිරීමට සූදානම් වෙනවා දරුවනේ මේ තමයි තවත් අපේ අනුමාත්‍රකාවක්.
එන්නේ මේ දෙක අතර ඇති වුණු මුල් කාලේ ඇත්තටම පොඩි පොඩි විනය නීති සම්බන්ධයෙන් ගැටලුකාරී තැන් පැන නැගුණා. පසු කාලීනව ටිකක් ගැඹුරට ඒක සිද්ධ වෙනවා. මුල් කාලේ ලොකු ගැටුම් ඇති වුණේ මේ දෙක අතර මතවාදීමේ ගැටුම්. මුල් කාලේ පොඩි විනය ශික්ෂාපද සම්බන්ධයෙන් සුළු මතවාදීමේ ගැටුම් ඇති වුණා. මොනවාද මේ මතවාදීමේ ගැටුම් කියලා දැන් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. බහතිකාභය රාජ්‍ය සමයේදී මහා විහාරය හා අභයගිරිය යන දෙපක්ෂය අතර විනය කරුණක් පිළිබඳ වාදයක් හටගත්තේය. එහෙනම් මුලින්ම බලන්න බහතිකාභය රජුගේ කාලයේදී මහා විහාරය හා අභයගිරිය අතර විනය කරුණක් සම්බන්ධයෙන් සුළු ගැටුමක් ඇති වෙනවා. එය निराකරණය කිරීමට භාෂා ශාස්ත්‍ර හදාළ ප්‍රවීණ පඬිවරයෙකු ලෙස හැඳින්වන දීඝකාරායන. කවුද? දීඝකාරායන. ඉදිරිපත් වූයේය. මේ විනය කරුණක් පිළිබඳ අර්ථකථනය සැපයීමේ ප්‍රශ්නයක් වන්නට ඇත. මේ දෙපිරිස අතර මේ ලෙස උද්ගත වූ මතවාද සමූහයක් ගැන අපේ වංශකථා වාර්තා කරයි. එහෙමනම් මුල් කාලයේදී මහා විහාරිකයන් සහ අභයගිරිකයන් අතර සුළු විනය කරුණු සම්බන්ධයෙන් මතවාදීමය ගැටලු ඇති වුණා. මෙන්න මේ මතවාදීමය විනය ගැටලු විසඳීම සඳහා භාෂා ශාස්ත්‍රයේහි ප්‍රවීණයෙකු වූ දීඝකාරායන කියන කෙනා මැදිහත් වෙනවා. උපසම්පදාවේදී මව්කුස විසූ කාලයෙන්ද ගෙන අවුරුදු 20 ගණන් කිරීමේ සිරිත මහා විහාරයේ පැවතිනි. අභයගිරි භික්ෂූහු එය නොපිළිගත්ත. බලන්න මෙතන මේ තමයි අපි මෙහෙම හදාගමු. මේ තමයි ජීවියා කුසේ බිහිවන අවස්ථාව. ජීවියා කුසේ බිහිවන අවස්ථාව. මේ තමයි කුස තුල සිටින අවස්ථාව. මේ තමයි ඉපදීමෙන් පසු අවුරුදු 20 පිරෙන අවස්ථාව. දැන් භික්ෂුන් වහන්සේ සාමණේර භික්ෂුන් වහන්සේ නමක් යම්කිසි කෙනෙක් පැවිදි වුණාම පැවිදි වෙන්නේ සාමණේර භික්ෂුවක් වශයෙන්. ඊට පස්සේ අවුරුදු 20 සම්පූර්ණයෙන් පසුව උන්වහන්සේ අධිශීල සංකත උපසම්පදාව ලබනවා. ඒ කියන්නේ වැඩි සීල් ප්‍රමාණයක් සමාදන් වෙලා උපසම්පදාවක් ලබනවා. මෙන්න මේ උපසම්පදාව ලබන්න අවුරුදු 20 පිරෙන්න ඕනනේ. එතකොට ඒ අවුරුදු 20 කොහොමද ගණනය කරගන්නේ? එතකොට අපි ඉන්නවා මවගේ කුස තුල ඉන්නවා දසකඩ මසක්. දසකඩ මසක් ඉන්නවා මවගේ කුස තුල. ඒ කියන්නේ මාස 9මාරක්. අපි මෙතන 9මාරක් ඉන්නවා. අපි හිතමු බලන්න මෙතන මාස 9මාර එකතු කරනවා මෙතෙන්න. ඒ 9මාර එකතු කරලා අවුරුදු 20 පිරෙනවා නම් උපසම්පදාවේදී මව්කුස විසූ කාලයෙන්දගෙන අවුරුදු 20 ගණන් කිරීමේ සිරිත මහා විහාරයේ පැවතින. එතකොට මහා විහාර භික්ෂූන් කියනවා ඉපදීමේ ඉඳන් අවුරුදු 20ක්ම පිරෙන්න ඕනේ. අවුරුදු 19යි මාස 2මාරයි. ගියයින් පස්සේ උපසම්පදා වෙන්න පුළුවන් කියන එක. ඒ හේතුව තමයි මොකද මව්කුසෙත් ජීවියා ඉන්නවනේ මාස 9මාරක්. දසකඩ මසක්. එතකොට ඒ 9මාරත් අරගෙන 20 සම්පූර්ණ කරන්න 20 සම්පූර්ණ කළා උපසම්පදාව ලබන්න පුළුවන් කියලා මහා විහාරකයන් විශ්වාස කරනවා. මෙන්න මේ අදහස අභයගිරික වාසීන් ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ කුස තුල ඉන්න මාස 9 අදාළ කරගන්න බෑ. ඉපදෙච්ච දවසේ ඉඳන් අවුරුදු 20 පිරෙන්න ඕන.
එහෙනම් මෙන්න මේ කුඩා විනය සම්බන්ධයෙන් ගැටලුකාරී අවස්ථාවක්. එතකොට අපිට ප්‍රශ්නයක් සකස් වුණොත් මහා විහාරය හා අභයගිරිකයන් අතර ඇති වූ මතවාදීමය ගැටලු වලට උදාහරණ සපයමින් පැහැදිලි කරන්න. එතකොට එහෙනම් මහා විහාරකයන් පිළිගන්නවා උපසම්පදාව ලබන්න නම් 20 වයස සම්පූර්ණ කරන්න ඕන. ඒ 20 වයස සම්පූර්ණ කිරීමේදී මවගේ කුස තුල හිටපු මාස 9මාරත් අරගෙන 20 වයස සම්පූර්ණ කරන්න පුළුවන් කියලා මහා විහාරකයන් කියනවා. අභයගිරික වාසීන් එය ප්‍රතික්ෂේප කරනවා. ඒ කට්ටිය කියනවා ඉපදිච්ච දා ඉඳන්ම අවුරුදු 20ක් පිරෙන්න ඕනේ කියලා. ඔය එක කාරණය. ඇද්දත් මිට සහිත විජිනිපත් භාවිතය ගැනද මොවුන් අතර මත බෙහෙද පැවතියේය. එහෙනම් ඇද්දත් සහිත විජිනිපත් පිළිබඳවත් මේ දෙකොල්ල අතර කට්ටියක් කියනවා ඒවා භාවිතා කරන්න ඕන, කට්ටියක් කියනවා ඒවා භාවිතා කිරීම අකපැයි කියලා. ඒ විදිහට ශික්ෂා විනය ගැටලුවක් වෙනවා. මුල් යුගයේදී මහා විහාරය හා අභයගිරිය අතර පැවති මතවාද මෙබඳු සුළු විනය ප්‍රශ්න පිළිබඳ වූ ඒවා බව සිතිය හැක. එහෙනම් අපිට මේ අනුව පැහැදිලි වෙනවා මුල් යුගයේදී අභයගිරිය හා මහා විහාරය අතර ඇති වූ ගැටුම් නැත්නම් මතවාදීමේ ගැටුම් සුළු විනය කරුණු සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගැටුම්. මොනවාද දැන් අපි සුළු විනය සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගැටුම් දෙකක් කිව්වා. උපසම්පදාව ලැබීමේදී මවගේ කුස තුල හිටපු කාලයත් 20 වයසට ගණනය කරගන්න පුළුවන් කියලා මහා විහාරකයන් කියනවා. අභයගිරික වාසීන්‍ය ප්‍රතික්ෂේප කරනවා. ඇද්දත් මිට සහිත විජිනිපත් භාවිතය සම්බන්ධයෙන් මේ දෙකොල්ල අතර විනය ගැටලුවක් ඇති වෙනවා. මෙන්න මේ වගේ පොඩි ගැටලු තමයි මුලින් ඇති වෙන්නේ. ධර්මයේ පිළිබඳ වාදයේදී වාද බෙහෙද ඇති වූයේ පසුව විය හැකි අතර මුල් යුගයේ මේ දෙපිරිස අතර නිතර වාද විවාද අරගල සිදු නොවන්නද ඇත. රජවරුද දෙපක්ෂයටම සමසේ සංග්‍රහ කර. එතකොට අර ධර්මයේ ගැඹුරු කරුණු සම්බන්ධයෙන් මහා විහාරකයන් හා අභයගිරිකයන් අතර ගැටලු ඇති වෙන්නේ පසු කාලීනව. මුල් යුගයේදී ඇති වෙන්නේ දරුවනි කුඩා විනය නීති සම්බන්ධයෙන් ගැටලු. නමුත් මේ රට පාලනය කළ පාලකයින් මේ මහා විහාරයට මෙන්ම අභයගිරිය කියන ආරාම දෙකටම සමසේ උදව්පකාර කරමින් සංග්‍රහ කරමින් අනුග්‍රහ දක්වමින් කටයුතු කරන්න ගත්තා. ඉදිරියට යනකොට අපිට ඒක තේරුම් ගන්න පුළුවන් සමහර රජවරු සමහර අභයගිරියට පක්ෂපාතිත්වයේ දක්වපු රජවරු හිටියා. ඒ වගේම මහා විහාරයට පක්ෂපාතිත්වයේ දක්වපු රජවරු හිටියා. අපි ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඔන්න ඊළඟට එනවා අර අපි කියන කාරණේ. මන් දුවදරුවන්ට කිව්වා වෛතුල්‍යවාදය කියන අර වජ්ජිපුත්තක වෛතුල්‍යවාදය කියන වචනේ අපි දැන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේ වෛතුල්‍යවාදය කියන්නේ? ලංකාවේ වෛතුල්‍යවාදය පිළිබඳ පළමු වරට අසන්නට ලැබෙන්නේ වෝහාරික තිස්ස රාජ්‍ය සමයේදීය. එහෙනම් ලංකාවේ මුල්වරට වෛතුල්‍යවාදයේ පිළිබඳ අසන්නට ලැබෙන්නේ වෝහාරික තිස්ස රාජ්‍ය සමයේදී.
මේ වෛතුල්‍යවාදීන් කවුරුන්දයි පැහැදිලි කර ගැනීමට උත්සාහ කළ උගත්තු බලන්න වෛතුල්‍ය යන වචනය වෛපුල්‍ය යන්නට සමාන ලෙසගෙන එය මහායාන බුදු සමයයයි පිළිගනිති. යන්න බලන්න. එය මහායාන බුදු සමයයයි පිළිගනිති. එහෙනම් වෛතුල්‍යවාදය කියන වචනය මුල් අරට මෙරට විවාදයට ලක් වෙන්න ගන්නේ වෝහාරික තිස්ස රාජ්‍ය සමයේදී වෛතුල්‍යවාදීන් කවුරුන්ද කියලා පැහැදිලි කරගන්න උත්සාහ කිරීමේදී උත්සාහ කරන උගත්තු වෛතුල්‍ය යන්න වෛපුල්‍ය යන්නට සමාන කර දක්වනවා. එහෙනම් එය මහායාන බුදු සමය කියලා වුන් පිළිගන්නවා. මහායාන බුදු සමයට අදාළ ධර්ම ග්‍රන්ථ අධ්‍යයනය කළ උගතුන් විසින් පෙන්වා දෙන පරිදි සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ පැරණි පිටපත්වල වෛපුල්‍ය යන වෛතුල්‍ය යනුවෙන් යෙදී තිබේ. ඒ අනුව වෛතුල්‍යවාදය ලෙස ලංකාවට පැමිණියේ මහායාන බුදු සමය බව නිසක වශයෙන් පිළිගන්නවා. අනවන ආචාර්ය අසංගපාදයෝ සිය අභිධර්ම සමුච්චේහි ලා වෛතුල්‍ය හා වෛපුල්‍ය යන පද සමාන බව පවසති. එහෙනම් වෛතුල්‍ය කියන වචනයට වෛපුල්‍ය කියන වචනේ සමානයි. එහෙනම් වෛපුල්‍ය කියන්නේ මොකද්ද? මහායාන බුදු සමය කියලා පිළිගන්නවා. මහායාන බුදු සමයට අදාළ ධර්ම ග්‍රන්ථ අධ්‍යයනය කළ උගතුන් විසින් පෙන්වා දෙන්නේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ පැරණි පිටපත්වල වෛපුල්‍ය යන්න වෛතුල්‍ය යනුවෙන් යෙදී තියෙනවා. ඒ අනුව වෛතුල්‍යවාදය ලෙස ලංකාවට පැමිණියේ මහායාන බුදු සමය කියලා නිසක වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේමයි ආචාර්ය අසංගපාදයෝ සිය අභිධර්ම සමුච්චේහි ලා වෛතුල්‍ය හා වෛපුල්‍ය යන පද සමාන බව පවසනවා. එහෙනම් වෛතුල්‍යවාදය කියන වචනය මුලින්ම ලංකාවේ විවාදයට අසන්න ලැබෙන්නේ වෝහාරික තිස්ස රාජ්‍ය සමයේ. මේ පාඩමේදී අපිට රජවරුන් අනුරාධපුරයේ යුගයේ රජවරුන් පොළොන්නරු යුගයේ රජවරුන් කිහිප දෙනෙක් ගැන සාකච්ඡා කරනවා. මොකද මේ කරුණු ක්‍රියාදාමයන් සිද්ධ වෙලා තියෙන්නේ එම රාජ්‍ය අවදිවල නිසා. රජවරුන් 9 දෙනෙක් පිළිබඳව වගේ අපිට මෙතනදී රජවරුන්ගේ නම් 9 දෙනෙක්ගේ නම් මෙතනදී කියවෙනවා. ඒ වගේමයි මේ සියලු ක්‍රියාකාරකම් බොහොමයක් සිද්ධ වෙන්නේ අනුරාධපුර පොළොන්නරු අවසාන වශයෙන් පොළොන්නරු යුගයේ. මෙන්න ඒ නිසා අනුරාධපුරයේ රජවරු කිහිප දෙනෙක් ගැනම අපිට සිහිපත් කරන්න වෙනවා. මම පස්සේ මේ පාඩම අවසානයේදී ද්වාදරුවන්ට ඒ රජවරුන් කවුද? ඒ රජවරුන්ගේ රාජ්‍ය අවධි ටික මම පසුව සටහන් කරලා දක්වන්නම්. බුද්ධඝෝෂ හිමියෝ පංචප්ප කරන අට කතාවේදී වෛතුල්‍යවාදීන්ගේ ඉගැන්වීම් ලෙස පහත සඳහන් මත විශේෂ කොට දක්වති. එනම් බලන්න මෙන්න මේ ටික මොනවාද මේ වෛතුල්‍යවාදීන්ගේ ඉගැන්වීම් වල දකින්න තියෙන ලක්ෂණ. බුද්ධඝෝෂ හිමියෝ පංචප්ප කරන අට කතාවේදී වෛතුල්‍යවාදීන්ගේ ඉගැන්වීම් ලෙස පහත සඳහන් මත විශේෂ කොට දක්වති. මොනවාද බලමු. ගෞතම බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ නූපන්සේක. උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේ වැඩවසමින් මනුෂ්‍ය ලෝකයට අවතාරයක් හෙවත් නිර්මිත කයක් එවූහ. බුද්ධ චරිතය පවසන සංස්කෘත භාෂාවෙන් ලියවුණු ලලිත විස්තරයෙන් හා
මහා වස්තුවෙන් මේ කරුණ අවධාරණය කොට දක්වා ඇත. එහෙමනම් මෙතනදී පංචප්පකරණ අට කතාවේදී වෛතුල්‍යවාදීන්ගේ ඉගැන්වීම් පිළිබඳ විස්තර කරන බුද්ධඝෝෂ හිමියන් කියනවා මෙහි දකින්න තියෙන විශේෂ කරුණු කීපයක්. එකක් තමයි දරුවනි ගෞතම බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකෙහි නූපන්සේක. උන්වහන්සේ ඉපදුනේ කොහෙද? තුසිත දිව්‍ය ලෝකේ වැඩවසමින්. මනුස්ස ලෝකයට අවතාරයක් හෙවත් නිර්මිත කයක් එව්හ. කියන්නේ උන්වහන්සේ මනුස්ස ලෝකේ ඉපදුන්නේ උන්වහන්සේ ඉපදලා ඉන්නේ තුසිත දිව්‍ය ලෝකේ. ඒ තුසිත දිව්‍ය ලෝකේ ඉඳන් මේ මනුස්ස ලෝකෙට වෙන අවතාරයක් හෙවත් නිර්මිත කයක්. බුද්ධ චරිතය පවසන සංස්කෘත භාෂා බුද්ධ චරිතය පිළිබඳ පවසන සංස්කෘත භාෂාවේ ලියවුණු ලලිත විස්තරයෙන් මේ මහායානික ග්‍රන්ථයක් ලලිත විස්තරයෙන් මහා වස්තුවෙන් මේ කරුණ අවධාරණය කොට දක්වා ඇත. ඊළඟ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ තමාම ධර්මයේ දේශනා නොකළහ. ධර්මයේ දේශනා කළේ නිර්මිත කායයි. හෙවත් නිර්මිත බුද්ධ කායෙන් ධර්මය උගත් ආනන්ද හිමියෝය. දෙවැනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ විසින්ම ධර්මය දේශනා කළේ නැහැ. බුදුන්ගේ ධර්මය දේශනා කළේ බුදුන් විසින් නිර්මාණය කළ නිර්මිත කායක් වූ ආනන්ද හිමියන්. අපි කියනවා ආනන්ද හාමුදුරුවන් වහන්සේ කියන්නේ ධර්ම භාණ්ඩාගාරික කියලා. බුදුරජාණන් වහන්සේ තමාම ධර්මයේ දේශනා නොකළහ. ධර්මයේ දේශනා කළේ නිර්මිත කායයි. හෙවත් නිර්මිත බුද්ධ කායෙන් ධර්මය උගත් ආනන්ද හිමියෝය. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ කිසිවක් නොවලදති. ශ්‍රාවක ජනයා පිරිනමන ද පිළිගන්නා බව පමණක් අඟවති. උන්වහන්සේ මිනිසුන් විසින් පවත්වනු ලබන යාම් ඊම් ආදි ඉරියව් පවත්වනු ලබන්නේ හුදෙක් ලෝකානුවර්තනය සඳහා පමණි. බලන්න බුදුරජාණන් වහන්සේ කිසිවක් නොවලදති. ශ්‍රාවක ජනයා පිරිනමන ද පිළිගන්නා බව පමණක් අඟවනවා. උන්වහන්සේ මිනිසුන් විසින් පවත්වනු ලබන යාමීම් ආදි ඉරියව් පවත්වනු ලබන්නේ ලෝකානුවර්තනය සඳහා පමණයි. එහෙමනම් මේ තමයි බුද්ධඝෝෂ හිමියෝ පංචප්පකරණ අට කතාවේදී වෛතුල්‍යවාදීන්ගේ ඉගැන්වීම් ලෙස සඳහන් කරන විශේෂ මත එකක් තමයි දරුවනි ගෞතම බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකෙහි නූපන්සේක. උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකේ වැඩවසමින් මනුෂ්‍ය ලෝකයට අවතාරයක් හෙවත් නිර්මිත කායක් එව්හ. බුද්ධ චරිතය පවසන සංස්කෘත භාෂාවෙන් ලියවුණු ලලිත විස්තරයෙන් ඒ බව මනාව පැහැදිලි කළා තියෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ තමාම ධර්මයේ දේශනා නොකළහ. ඒ වෙනුවෙන් ධර්ම දේශනා කළේ නිර්මිත කායයි. එනම් ආනන්ද හාමුදුරන් වහන්සේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කිසිවක් නොවලදති. ඒ කියන්නේ දෙන දේ පිළිගන්න කවුරු හරි දෙන දානයක් පිළිගන්නා බව පමණක් අඟවති. උන්වහන්සේ මිනිසුන් විසින් පවත්වනු ලබන යාම් ඊම් ඉරියව් ආදී පවත්වනු ලබන්නේ ලෝකානුවර්තනය සඳහා පමණයි. මෙන්න මේ තමයි බුද්ධඝෝෂ හිමියන් පංචප්පකරණ අට කතාවේ දක්වන වෛතුල්‍යවාදීන් වෙතින් දකින්න ලැබෙන විශේෂ ලක්ෂණ. මේ අදහස් ලලිත විස්තරය වැනි මහායානික ග්‍රන්ථවල මෙන්න මේක තමයි වැදගත් වෙනවා. ලලිත විස්තරය වැනි මහායානික ග්‍රන්ථවල විචිත්‍රතාවෙන් යුතුව දක්වා ඇත. ලලිත විස්තරයේ දක්වන බුද්ධ චරිතය බුදුන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට එව්
ලලිතය හෙවත් ක්‍රීඩාව පිළිබඳව විස්තරයකි. බලන්න ලලිත විස්තරයේ දැක්වෙන බුද්ධ චරිතය බුදුන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට වූ ලලිතය හෙවත් ක්‍රීඩාව පිළිබඳව විස්තරයක් වෙනවා. මේ ධර්මය ලංකාවට ගෙන ආ සැනින් ඊට සෑහෙන ජන ප්‍රසාදයක් ලැබුණු බව දක්නට ලැබේ. මෙන්න මේ ධර්මය මෙන්න මේ කියන වෛතුල්‍යවාදී ධර්මය ලංකාවට ආපු සැනින්ම ඒ ධර්මයට විශාල ජන ප්‍රසාදයක් අත්වෙන්න ගත්තා. එහෙත් රජතුමා මෙහිදී අලුත් ඉගැන්වීම් වල සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීමට ඉදිරිපත් විය. එහෙත් රජතුමා මෙහිදී අලුත් ඉගැන්වීම් වල සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීමට ඉදිරිපත් විය. එය ධර්ම අධර්ම පරීක්ෂාවෙහි නිපුණ ඇමතිවරයෙකු ලවා කරවීය. මෙහිලා රජතුමා ඉදිරිපත් වීම වැදගත් වෙයි. මන්ද ශාසනික ආරක්ෂාව පිළිබඳව ඔහු දරූ වගකීම ප්‍රකට වන හේිනි. එහෙනම් මෙන්න මේ කියන වෛතුල්‍යවාදී දහම ලංකාවට ආ සැනින් විශාල ජන ප්‍රසාදයක් ඒ කෙරෙහි යොමු වෙනවා. නමුත් රජතුමා මෙන්න මේ ධර්මයේ තියෙන සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයා බැලීම සඳහා ධර්මයේහි නිපුණ ඇමතිවරයෙකු පත් කරනවා. මෙන්න මේ ධර්මයේහි නිපුණ ඇමතිවරයෙකු පත් කිරීම තුළින් රජතුමා කෙතරම් ආගම පිළිබඳ ශාසනික ආරක්ෂාව, ඒ කියන්නේ සංඝ ශාසනීය ආරක්ෂාව කොච්චරක් දුරට තහවුරු කිරීමට වෙහෙස මහන්සි වෙච්ච නායකයෙක්ද කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. නව ධර්මයට පක්ෂපාතී වූ භික්ෂුන් වාසය කළේ අබේගිරියෙහි වීම වැදගත්. අර අපිට මුලින් ඉඳන්ම සාකච්ඡා කරන්නේ මහා විහාරය කියන්නේ සාම්ප්‍රදායික ආයතනයක් වුණාට අබේගිරිය කියන්නේ ඊට වඩා ටිකක් රැඩිකල්. අබේගිරිය අලුත් දේවල්, දාර්ශනික මතවාද, දාර්ශනික අදහස් වලට මුල් තැනක් දෙනවා. එහෙමනම් මෙන්න මේ නව ධර්මයට පක්ෂපාතී වූ භික්ෂුන් වාසය කළේ අබේගිරියෙහි වීම වැදගත්. අන්න බලන්න අබේගිරිය දාර්ශනිකවොත් ආගමිකවොත් අලුත් අදහස් ඉවසන සුළු තත්ත්වයක පැවතියේය. මෙතනින් තියෙනවා ටිකක් රැඩිකල් බවක්. අර මහා විහාරය වගේ සාම්ප්‍රදායික නෙවෙයි. අබේගිරිය දාර්ශනිකයයි. ඒ වගේම ආගමිකයි. ඒ වගේම අලුත් ඉවසන සුළු තත්ත්වයක පැවතිය. එය එක්තරා ආකාරයක දාර්ශනික මධ්‍යස්ථානයක් වශයෙන් වර්ධනය වෙමින් පැවති ආයතනයක්ද විය යුතු වේ. ටික කලක් යාමේදී එය ජාත්‍යන්තර වශයෙන්ද වැදගත් වන අධ්‍යාපනික මධ්‍යස්ථානයක්. අධ්‍යාපනික මධ්‍යස්ථානයක් වී තිබූ බව පැහැදිලිය. සුප්‍රකට චීන දේශාටක පාහියන් තෙර වසර 2ක් වැඩ වාසය කළේ අබේගිරි විහාරයේය. උන්වහන්සේ මහින්සාසක විනය රැගෙන ගියේ අබේගිරියෙනි. උන්වහන්සේ මහින්සාසක විනය රැගෙන ගියේ අබේගිරියෙනි. මේ කරුණු සිය ගමන් විස්තරයේ නිවැරදිව සටහන් කොට ඇත. ඒ අනුව මුලදී මහා විහාරයට තිබූ ජාත්‍යන්තර ප්‍රසිද්ධිය පසුව අබේගිරිය වෙත නැඹුරු වී ඇත. එහෙනම් මොකද්ද වෙන්නේ මෙතන? අර වෛතුල්‍යවාදී අදහස් ආවයින් පස්සේ එන්නේ වෛතුල්‍යවාදී අදහස් වලට පක්ෂපාතී වූ බොහෝ පිරිසක් වැඩ වාසය කළේ අබේගිරිය. අබේගිරිය කියන්නේ දාර්ශනික ආගමික අලුත් ඉවසන භික්ෂු පිරිසක් වැඩ වාසය කරපු ස්ථානයක්. දාර්ශනිකයන්ගේ නිජ භූමියක් බවට පත් වෙනවා ක්‍රමක්‍රමයෙන් මේ අබේගිරිය.
ඒ වගේම ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. චීනයෙන් මෙහි පැමිණි පාහියන් හිමියන් අවුරුදු 2ක් වැඩ වාසය කළේ අබේගිරි විහාරේ. උන්වහන්සේ මහින්සාසක විනය චීනයට රැගෙන ගියේ අබේගිරියෙන්. මෙන්න මේ පිළිබඳ උන්වහන්සේ ගමන් විස්තරය සඳහන් කළා තියෙනවා. පසු කාලීනව මහා විහාරයට වඩා අබේගිරිය කියන ආගමික මධ්‍යස්ථානය ජාත්‍යන්තර කීර්තියේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට පත් වෙනවා. කෙසේ වුවද රජු විසින් පත් කරනු ලැබූ ඇමතිවරයා වෛතුල්‍යවාදී අධර්මයක් ලෙස තීරණය කළ අතර අපි අර සාකච්ඡා කරන වෛතුල්‍යවාදී ධර්මය මෙරටට ලැබුණයින් පසු රටේ පාලකයා වෙච්ච රජතුමා ධර්මයේහි නිපුණ හසල බුද්ධියක් ඇති ඇමතිවරයෙකු පත් කරනවා. මෙන්න මේ නව දහමෙහි සත්‍ය අසත්‍යතාව විමසා බලන්න කියලා. කෙසේ වුවද රජු විසින් පත් කරනු ලැබූ ඇමතිවරයා වෛතුල්‍යවාදය අධර්මයක් ලෙස තීරණය කළ අතර රජතුමා එයට නිග්‍රහ කොට පොත්පත් ගිනිබත් කරවීය. බෞද්ධයන් සාමාන්‍යයෙන් සහනශීලී අය වුවද මෙහිදී ඒ ප්‍රතිපත්තිය වෙනස්ව තිබීම සැලකිය යුත්තකි. මුලදී ධර්මරුචි අදහස් පැමිණි අවස්ථාවේදී ඊට විරුද්ධව මෙලෙස ක්‍රියා කොට නැත. එහෙනම් මොකද්ද වෙන්නේ මේ? අර වෛතුල්‍යවාදී අදහස් වීමත් සමග රජතුමා විශේෂ ඇමතිවරයෙක් පත් කරනවා මෙන්න මේ කියන ධර්මයේ සත්‍ය අසත්‍ය බව විමර්ශනය කරන්න කියලා. අනේ ඇමතිවරයා මෙහි දහම් කරුණු පිළිබඳ සත්‍ය අසත්‍ය විමසා බලමින් තීරණය කරනවා අධර්මයක් ලෙස තීරණය කරන වෛතුල්‍යවාදී කියන්නේ නියම ධර්මයක් නෙවෙයි අධර්මයක්. රජතුමා මොකද කරන්නේ? වෛතුල්‍යවාදී පොත්පත් ගිනිබත් කරනවා. සහනශීලී බෞද්ධයන් සහනශීලී ජනතාවක් ලෙස හිතුවත් මෙන්න මේ වගේ අවස්ථාවලදී ජනතාව ප්‍රචණ්ඩකාරී ජනතාවක් බවට පත් වෙනවා. ඊළඟට අපිට අනුමාත්‍රකාවක් තවත් මාත්‍රකාවක් ලැබෙනවා. ඒ කියන්නේ මහින්සාසක මත. මහින්සාසක නිකායික මතද ලංකාවේ තිබූ බව පෙනේ. මහින්සාසක නිකායික මතද ලංකාවේ තිබූ බව පෙනේ. ජාතක අටුවාව ලිවීමට ආරාධනා කරනු ලැබුවේද මහින්සාසක නිකායකින් විසින් බව පෙනේ. පාහියන් මහින්සාසක විනය චීනයට රැගෙන ගියේ ලංකාවෙනි. එනම් පාහියන් මහින්සාසක විනය චීනයට රැගෙන ගියේ ලංකාවෙන්. මේ අදහස් දරූ අය ලංකාවේ වාසය කළා නම් ඒ අය විය යුත්තේ අබේගිරියේය. එනම් මහින්සාසක අදහස් දරපු අය ලංකාවේ හිටියනම් ඒ ඉන්න ඇත්තේ අබේගිරිය කියලායි කියන්නේ. එහෙත් ඒ පිළිබඳ මහා විහාරය හෝ රජු හෝ වෛතුල්‍යවාදයට මෙන් දැඩි පියවරගෙන නොමැත. අර මහා විහාරයකින් වගේම රජතුමා වෛතුල්‍යවාදයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කරාට මහින්සාසක අදහස් වලට එතරම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාමාර්ගයක් ගන්න ගියේ නැහැ. සමහර විට ශ්‍රාවක යානික සම්ප්‍රදායක් ඉවසූ අතර මහායානික සම්ප්‍රදායන් සෑහෙන තරම් තේරීය ඉගැන්වීම් වලට පටහැනියයි ඔවුන් සිතුවා විය හැකිය. එහෙනම් මෙන්න මේ කියන මහින්සාසකයේ මතවල තියෙන ශ්‍රාවක යානික සම්ප්‍රදායන් මේ කට්ටිය ඉවසනවා. නමුත් මහායානික සම්ප්‍රදායන් තරම් තේරීය ඉගැන්වීම් වලට පටහැනියයි ඔවුන් සිතුවා විය හැකිය.
මෙතන අපි සටහන් කර එහෙත් ඒ පිළිබඳ මහා විහාරය හෝ රජු හෝ වෛතුල්‍යවාදයට මෙන් දැඩි පියවරක්ගෙන නොමැත. එහෙනම් වෛතුල්‍යවාදයට මෙන් දැඩි පියවරක් ගත්තේ නැත්තේ මහින්සාසක මත සම්බන්ධයෙන්. සමහර විට ශ්‍රාවකයානික සම්ප්‍රදායක් ඉවසූ අතර මහායානික සම්ප්‍රදායන් සෑහෙන තරම් තේරිය ඉගැන්වීම් වලට පටහැනියයි ඔවුන් සිතුවා විය හැකිය. ඊළඟට මෙන්න මේ මහායාන නැත්නම් වෛතුල්‍යවාදී අදහස් පිළිබඳ කතා කරනකොට ප්‍රධාන චරිතයක් අපිට මෙතනදී මුණ ගැහෙනවා ඊළඟට. ඒ තමයි සංඝමිත්‍ර භික්ෂුව. මේ අවස්ථාවේ යටපත් කරනු ලැබූ වෛතුල්‍යවාදය යලිත් වරක් ගෝඨාභය රජ දවස හිස එසවිය. මං අන්න ඒකයි කිව්වේ දරුවනි, තේරවාදීය ප්‍රබල වෙනකොට මහායානීය දුබල වෙනවා, මහායානීය ප්‍රබල වෙනකොට තේරවාදීය දුබල වෙනවා. අන්න ඒ විදිහට උච්චාවචනීය වෙමින් මේක යනවා. සමහර පාලකයින් වැඩි අඩු වශයෙන් මෙන්න මේ තේරවාදයට හා මහායානයට අපිට පසු වෙනවා සාගලික නිකාය කියලා එකකුත්. ඒක පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. මෙන්න මේ තේරවාදය හා මහායානය පිළිබඳ වැඩි අඩු වශයෙන් රජුන්ගේ අනුග්‍රහය ලැබෙන්න පටන් ගන්නවා පසු කාලීනව කියලා අපි සාකච්ඡා කරා. එහෙමනම් මේ අවස්ථාවේ යටපත් කරනු ලැබූ වෛතුල්‍යවාදය යලිත්තරක් ගෝඨාභය රජ දවස හිස එසවීය. මෙවර වෛතුල්‍යවාද පුනරුදේ නායකයා වූයේ භූත විද්‍යාවන්හි දක්ෂ සංඝමිත්‍ර නැමැති භික්ෂුවයි. මොහු මෙහි පැමිණියේ ගෝඨාභය රජු විසින් වෙර ලකුණු ඔබ්බවා රටින් නිරපනු ලැබූ වෛතුල්‍යවාදී භික්ෂූන් දැක එහි පලිය මහා විහාරකයන්ගෙන් ගනිමයි දිවුරුම් දී බව සඳහන් වේ. එහෙනම් මොකටද මේ සංඝමිත්‍ර නම් භික්ෂුව එන්නේ? අර යටපත් වෙලා ගිය වෛතුල්‍යවාදී අදහස් නැවත මතුවෙන්න ගන්නවා දරුවනි ගෝඨාභය රජුගේ කාලයේදී. මේකට මුල් වෙනවා කවුද? වෛතුල්‍යවාදී පුනරුදේ නායකයා වූයේ භූත විද්‍යාවන්හි දක්ෂයෙකු වූ සංඝමිත්‍ර නම් භික්ෂුව. මොකටද මේ සංඝමිත්‍ර නම් භික්ෂුව මේ රටට එන්නේ? මොහු මෙහි පැමිණියේ ගෝඨාභය රජු විසින් වෙර ලකුණු ඔබ්බවා රටින් නිරපනු ලැබූ වෛතුල්‍යවාදී භික්ෂූන් දැක එහි පලිය මහා විහාරකයන්ගෙන් ගනිමයි දිවුරුම් දී බව සඳහන් වේ. එහෙනම් ගෝඨාභය රජු විසින් වෙර ලකුණු යොදා රටින් පිටුවහල් කරපු වෛතුල්‍යවාදී භික්ෂූන් දැකලා අර මහා විහාරකයන්ගේ අනුදැනුම ඇතුව ගෝඨාභය රජු විසින් වෙර ලකුණු යොදවා රටින් පිටුවහල් කළ වෛතුල්‍යවාදී භික්ෂූන්ගේ එම සෝචනීය තත්ත්වය දැකලා මහා විහාරික භික්ෂූන්ගෙන් මම මේ පලිය ගන්නවයි කියලා දිවුරුම් දීලා තමයි දිවුරා පොරොන්දු වෙලා තමයි සංඝමිත්‍ර භික්ෂුව මේ රටට එන්නේ. මෙයින් ප්‍රකට වන්නේ ගෝඨාභය රජු මහායාන බුදු සමයට දැඩිව විරුද්ධ වූ බවය. එහෙනම් වෛතුල්‍යවාදී අදහස් දැරූ භික්ෂූන්ට මහා විහාරික භික්ෂූන්ගේ අනුදැනුම ඇතිව වෙර ලකුණු යොදා රටින් පිටුවහල් කිරීමට තරම් රජතුමා ප්‍රචණ්ඩ වන්නේ රජතුමා ඒ තරම්ම වෛතුල්‍යවාදයේ හෙවත් මහායානීය ප්‍රතික්ෂේප කළ රජෙක් නිසා. එහෙත් මෙහි පැමිණි සංඝමිත්‍ර භික්ෂුව උපායෙන් රජුගේ සිත් දිනාගෙන
උපායෙන් රජුගේ සිත් දිනාගෙන රජුගේ පුත්කමරුන් දෙදෙනාට ඉගැන්වීම සඳහා අවස්ථාව සලසා ගත්තේය. දැන් සංඝමිත්‍ර භික්ෂුව මෙරටට පැමිණීම සඳහා බලපාන ප්‍රධාන හේතුව ද්වාදරුවන් දැන් දන්නවා. අර මහා විහාරික භික්ෂූන්ගේ අනුදැනුම ඇතිව ගෝඨාභය රජතුමා විසින් වෛතුල්‍යවාදී භික්ෂූන් වෙර ලකුණු යොදලා රටින් පිටුවහල් කරනවා. අන්නේ උන්වහන්සේලා ඒ මුහුණ දීපු සෝචනීය తত্ত্বය දැක්ක දුටුව සංඝමිත්‍ර භික්ෂුව දිවුරුමක් දෙනවා. මං කොහොම හරි ඔය මහා විහාරකයින්ගෙන් පලිය ගන්නවයි කියලා මෙරටට එනවා උන්වහන්සේ. එතකොට මෙතනදී අපිට තව දෙයක් පැහැදිලි වෙනවා. ගෝඨාභය රජතුමා මහායානයේ කෙරෙහි කොතරම් විරුද්ධ භාවයෙන් සිටපු රජ කෙනෙක්ද කියන වගේ. එයින් පසුව කොහොම හරි මෙරටට පැමිණි සංඝමිත්‍ර භික්ෂුව රජතුමා සමග සමීපව කටයුතු කරන්න පෙළඹෙනවා. කෙසේ හෝ රජතුමාගේ දරුවන් දෙදෙනාට ශිල්ප ශාස්ත්‍ර ලබා දීමට කොහොම හරි මේ රජතුමා එකඟ කරවා ගන්නවා සංඝමිත්‍ර භික්ෂුව විසින්. රජුගේ වැඩිමහල් පුත් ජෙට්ටතිස්ස ගුරුවරයාගේ අදහසට අවනත කර ගැනීම දුෂ්කර විය. එතෙකදු වූ කනිට පුත් මහාසේන අවනත කර ගැනීම පහසු වූයේය. රජුගේ ඇවෑමෙන් ජෙට්ටතිස්ස රජ වූයේය. එම කාලය තුල රටින් පිටව සිටි සංඝමිත්‍ර මහාසේන රජ පදවියට පත් වහාම ලක්දිවට පැමිණියේය. දැන් මොකද වෙන්නේ? අර මහා විහාරකින් පරිගැනීම සඳහා මෙරටට වැඩම කළ සංඝමිත්‍ර භික්ෂුව රජතුමා සමග කොහොම හරි සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. ඒ වගේමයි රජතුමාගේ දරුවන් දෙදෙනාට ශිල්ප ශාස්ත්‍ර ලබා දීමට රජුගේ කැමැත්ත ලබා ගන්නවා. එම ශිල්ප ශාස්ත්‍ර ලබා දීමේදී අර රජතුමාගේ වැඩිමහල් පුත්‍රයා වූ ජෙට්ටතිස්ස තමන්ට ඕන විදියට අවනත කර ගැනීම පහසු නොවන බව සංඝමිත්‍ර භික්ෂුව තේරුම් ගන්නවා. ඒ වගේම මහාසේන කියන දෙවනි කුඩා දරුවා තමන්ට අවශ්‍ය විදිහට නම්වා ගන්න පුළුවන් කියලා මුන්වහන්සේ විශ්වාස කරනවා. එයින් පසු රජ බවට පත් වෙනවා ජෙට්ටතිස්ස. ජෙට්ටතිස්ස රජතුමා රාජ්‍යත්වයට පත් වුණායින් පස්සේ තමන්ට අවශ්‍ය විදිහට මෙතුමා හසුරවන්න බැහැයි කියලා තේරුම් ගත්ත සංඝමිත්‍ර භික්ෂුව විදේශගත වෙනවා. රටින් පිට වෙනවා. රටින් පිට වෙලා නැවත උන්වහන්සේ මහාසේන කියන අර කුඩා සොහොයුරා රජකමට පත් වුණයින් පසුව නැවත මේ රටට පැමිණෙනවා. සංඝමිත්‍ර සිය අරමුණු ඉටු කර ගැනීමට නොනවත්වා උපක්‍රම යෙදීය. ඔය රජ කාලේ දරුවනි තමන්ගේ අරමුණ දිනා ගැනීම සඳහා සෑහෙන කාලයක් රජවරු ඉවසීමෙන් අවුරුදු ගාණක් තමන්ගේ අරමුණ ඉටු කර ගැනීමට ඉවසීමෙන් කටයුතු කරපු රජවරු අතීතේ ඉඳලා තියෙනවයි කියලා අපිට රාජ්‍ය පාලකයන් දෙස බලනකොට අපට පැහැදිලි වෙනවා. මහා විහාරයට නොනවත්වාම හිරිහැර පැමිණීම සිදු විය. මහා විහාරයට දාන මාන ආදිය දීම නීතියෙන් තහනම් කරන ලදී. විහාරයට අයත් වූ ගොඩනැගිලි බිඳහෙලා එහි තිබූ උපකරණ ආදී අබේගිරියට ගෙන යන ලදී. මහා විහාරවාසී භික්ෂූහු ආරක්ෂාපතා රෝහණ දේශයට පලා ගියහ. එහෙත් ඒ తত্ত্বය වැඩි කල නොපවතිනි. පොදු මහ ජනතාවගේ ප්‍රබල විරෝධය රජුටත් සංඝමිත්‍රටත් සෝන ඇමතියා වෙතත් එල්ල විය. මොනවද කරන්නේ සංඝමිත්‍ර හාමුදුරුවෝ? මහා විහාරයට නොනවත්වාම හිරිහැර පැමිණීම සිදු විය.
ඒ වගේමයි මහා විහාරයට දානමාන ආදිය දීම නීතියෙන් තහනම් කරන ලදී. විහාරයට අයත් වූ ගොඩනැගිලි බිඳහෙලා එහි තිබූ උපකරණ ආදිය අභයගිරියට ගෙන යන ලදී. මහා විහාරවාසී භික්ෂූහු ආරක්ෂා පතා රෝහණ දේශයට පලා ගියහ. එහෙත් ඒ තත්ත්වය වැඩි කල නොපවතිනි. පොදු මහජනතාවගේ ප්‍රබල විරෝධය රජුටත් සංඝමිත්‍රටත් සෝන ඇමතියාටත් එනම් ජනතාවගේ දැඩි විරෝධය එල්ලෙනවා රජු කෙරෙහි, සංඝමිත්‍ර භික්ෂුව කෙරෙහි, සෝන ඇමතියා කෙරෙහි දැඩි ජනතා විරෝධයක් එල්ල වෙන්න ගන්නවා. රජුගේ කුළුපග මිත්‍රයෙකු මේඝවර්ණහබය ඇමතිවරයාද රජුට විරුද්ධව ජනතාවට නායකත්වය දුන්නේය. එහෙනම් රජුගේ කුළුපග මිත්‍රයෙකු දැන් ජනතාව රජුට විරුද්ධයි, මහජනතාව ඒ වගේම සංඝමිත්‍ර භික්ෂුවට විරුද්ධයි, ඒ වගේම මහජනතාව සෝන ඇමතියට විරුද්ධයි. ඒ වගේමයි රජුගේ කුළුපග මිත්‍රයෙක් වෙච්ච මේඝවර්ණහබය රජුට විරුද්ධ වෙනවා. ඔහු ජනතාවට නායකත්වය දෙනවා. මොහු රජුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළහ. එහෙත් නියමිත යුද දිනට පෙර දින රාත්‍රියෙහි රජු හමු වූ මේඝවර්ණාභය ඇමතිවරයා පැවැත් වූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් රජුගේ මහා විහාර විරෝධී ක්‍රියා පිළිවෙලෙහි වෙනසක් ඇති කරවාගෙන මහා විහාරය යලි ගොඩනංවන්නට සමත් වූයේය. මහජන විරෝධය කොතරම් ප්‍රබල වීදයත් සෝන හා සංඝමිත්‍ර මරා දමනු ලැබූහ. එතකොට ජනතාවගේ දැඩි විරෝධය එල්ල වෙනවා කාටද දරුවනේ? රජුට, ඒ වගේම සංඝමිත්‍ර භික්ෂුවට, ඒ වගේම සෝන ඇමතියට. රජුගේ කුළුපග මිත්‍රයෙක් වෙච්ච මේඝවර්ණහබයත් රජතුමාගෙන් ඈත් වෙනවා. ඔහු ජනතාවට නායකත්වය දෙනවා. අවසානයේදී රජතුමා හමුවෙන්න යන මහාසේන හමුවෙන්න යන මේඝවර්ණහබය රජතුමාට කරුණු පැහැදිලි කළ දෙනවා. දෙන්න සතුටු සාමීචියේ පානය කරමින් සාකච්ඡා කරන අතරතුර සංඝමිත්‍ර රජුට පැහැදිලි කරනවා ඔබ මේ කරන වැඩේ ජනතාවට විරෝධයි. ජනතා විරෝධී ක්‍රියාවක් ඔබ මේ කරන්නේ. සංඝමිත්‍ර භික්ෂුවගේ හා සෝන ඇමතියාගේ උපදෙස් පිට ඔබ මේ කරන ක්‍රියාකාරකම් වලින් ජනතාව පීඩාවට පත් වෙනවා. නැවත ජනතාවගේ හොඳ හිත දිනා ගන්න නම් ඔබ මේ විනාශ කළ සියලුම ස්ථාන නැවත ප්‍රතිනිර්මාණය කරන්න. මෙන්න මෙතනදී දුවදරුවන්ට පාසල් පෙළ පොතේ දුවදරුවෝ දන්නවා පාසලේ සිංහල පෙළ පොත. දුවදරුවන් මේකේ පොඩි පන්තියක පාඩමක් තියෙනවා 6 වසර සිංහල පොතේ. 21 වෙනි පාඩම. 21 වෙනි පාඩම සතුරු මිතුරුව කියලා පාඩමක් තියෙනවා. අවසාන පාඩම මං හිතන්නේ. ඒ පාඩමේ යන්නේත් මෙන්න මේ කතන්දරේ. සතුරු මිතුරුව කියන පාඩම 6 වෙනි ශ්‍රේණියේ සිංහල පොතේ අවසාන පාඩම අලුත් සිලබස් එකේ. මෙන්න මේ පාඩමේ යන්නේත් මෙන්න මේ කතන්දරේ තමයි යන්නේ. ඉතින් අන්න ඒ විදිහට මේඝවර්ණාභය හා මහාසේන රජු අතර ඇතිවන සුහද කතාබහේ ප්‍රතිඵලයක් ලෙස රජතුමා පොරොන්දු වෙනවා නැවත තමන් විසින් විනාශ කරන ලද සියලුම ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා. එතනදී මේඝවර්ණාභය කියනවා රජතුමනි මම මගේ උපරිම සහයෝගය සඳහා ලබා දෙනවායි කියලා. මෙන්න මේ විදිහට විනාශ වෙන්න ගිය මහා විහාරය
නැවත ප්‍රතිසංස්කරණය කරමින් නැවත එම ආගමික සේවය ජනතාවට ලබා දීමට මහා විහාරයට අවශ්‍ය සියලු පහසුකම් ටික රජතුමා විසින් ලබා දෙනවා. එහෙමනම් ආදරණීය දුවදරුවනි, අද අපි සාකච්ඡා කරේ ලක්දිව නිකාය ભેදය කියන පාඩමේ තවත් පාඩම් කොටසක්. මේ පාඩම අයිති වෙන්නේ බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය කියන විෂය කාණ්ඩයේ යටතට. මේ විෂය කාණ්ඩයේ යටතේ අපි මේ සාකච්ඡා කරමින් යන ලක්දිව නිකාය ભેදය කියන පාඩමේ අණු කොටස් කීපයක්ම මේ වෙන විට අපි සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. මෙන්න මේ අණු කොටස් වෙනම අරගෙන මේ කටපාඩම් කළ යුතු තැන් කටපාඩම් කරමින් සටහන් කරගත යුතු තැන් සටහන් කර ගනිමින් මතක තබා ගත යුතු තැන් මතක තබා ගනිමින් මේ පාඩම පිළිබඳ පුළුල් නිවැරදි අවබෝධයක් ලබා ගනිමින් ධර්මාචාර්ය විභාගයට සාර්ථකව මුහුණ දීලා උසස් ප්‍රතිඵලයක් ලබා ගනී කියලා මම විශ්වාස කරනවා. ඒ වගේමයි මෙන්න මේ අපේ ඉතිහාසය පිළිබඳ ශාසන ඉතිහාසය පිළිබඳ මෙන්න මේ කියන කරුණු තමන්ගේ ජීවිතයට ඉගෙන ගනිමින් තමන්ගේ දැනුම පෝෂණය කර ගනිමින් අනාගත ලෝකයට සාර්ථකව මුහුණ දීමට මෙන්න මේ දැනුම් සම්භාරය ඉවහල් වෙයි කියලත් මම විශ්වාස කරනවා. එහෙමනම් මේ කරුණු තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගනිමින් ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ධර්මාචාර්ය විභාගය ඉහළින් සමත් වීම සඳහා දුවදරුවන් මේ කරුණු භාවිතයට ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දුවදරුවනි, අද දවසට නියමිත පාඩම් මාලාව මෙතකින් අපි අවසන් කරනවා. නැවත පාඩම් මාලාවකින් හමු වනතුරු සියලු දෙනාට තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී දහම් පාසල් අධ්‍යාපනය.